නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත දහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් සුපුරුදු ලෙසින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් පින්වන්ත හැමදෙනාම ශ්‍රද්ධා රූප වාහිනිය අභියස අපි ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නේ. තුනුරුවන සෙවණේ ගත කරන්න තිබෙන තවත් පින්වන්ත හෝරාවක් හැමදිනාටම මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දායාද කරමින් ඉතින් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන් අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස අපට අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මහ කුඹුක්වැව රත්මල් ගහවැව යන ලිපිනේ පදිංචි මාසික ධර්මදාන සමාජිකා UB සිසිලාපති මෑණියන් සහ ගුණවර්ධන පියාණන් විසින් සදැහැති දායකත්වයේ දරන විශේෂයෙන් වර්ෂ 2017 අප්‍රේල් මාස 16 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන චතුරංග සම්පත් ගුණවර්ධන පින්වන්ත පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන්. ඉතින් මේ පින්වන්ත හැම දෙනා සිහිපත් කොටගෙන කැටුව ඔබ හැම දෙනාමත් කැටුව තුනුරුවන පාමුල සදහම් පිළිසඳර පිණිස පින්වන්ත අවසරයේ සූදානම් කරගන්න අපි දැන් සූදානම් වෙන්නේ. මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. එහෙමයි ස්වාමීනි. අපි අද කතා කරමින් සිටියේ මේ දවස් ටිකේම වීරිය සම්බන්ධ. එහෙමයි. ඉතින් මේ වීරිය කියන එක කාලයක් තිස්සේ අඛණ්ඩව මේ ටික ටික අපේ ජීවිතේ පුරුදු කරගන්න ඕන කාරණාවක්. එහෙමයි. ඉතින් ඒක බොහොම ලස්සනට මිහිඳු රාජ ප්‍රශ්න පොතෙන් අපි බොහොම ලස්සනට උදාහරණ සහිතව පැහැදිලි කරා. එහෙමයි ස්වාමීනි. මොකද රජතුමාට ප්‍රශ්නයක් වුණා මේ වීරිය කියන අංගේ මේක පාරට උපදවන්න පුළුවන් එකක්ද මේ වෙලාවට. එහෙමයි. එතකොට මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළා එක පාට උපදවන්න බෑ. අවශ්‍ය වෙලාවට ඉක්මනට උපදවගෙන ඒක පාවිච්චි කරන්න බෑ කිව්වා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? ඒත් ඕනම දෙයක් එහෙමනේ අපි ගත්තොත් එහෙම. දැන් ඕනම රැකියාවක් වුණත් ඒක ටක් ගාලා එක පාට උපදවගෙන ඒ රැකියාව ජීවත් වෙන්න බෑනේ. එහෙමයි. ගොවිතැන වුණත් කාලයක් තිස්සේ පුරුදු වෙන්න ඕන. වේලෙන් දාන් ගත්ත කාලයක් තිස්සේ පුරුදු වෙන්න ඕන. ඊළඟට වෙන අනිත් ඕනම තැනක රැකී ආරක්ෂාවක් වුණා මොකද වෙන්නේ? කාලයක් තිස්සේ පුරුදු වෙන්න ඕන. එහෙමයි. එහෙනම් ඉතින් වීරිය කියන එකත් කුමක්ද? කාලයක් තිස්සේ පුරුදු කරන්න ඕන. කාලයක් තිස්සේ පුරුදු කරන්න ඕන. අකුසල් දුරු කරනවා කියන කාරණේට කාලයක් තිස්සේ පුරුදු වෙන්න ඕන. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒතකොට මේ බුද්ධ ශාසනයේ වීරිය කියන එක මුලින්ම දුෂ්කරම වීරියක් තමයි කියන කොහොමද මේ? සිව්පසේ අතහරිනවා කියන එක. බලන්න එතකොට මේ පැවිදි ජීවිතේ ගත කරන කෙනෙක් මුලින්ම කරන්නේ කොහොමද? ওই ටික අතහරින කෙනෙක් කරන්නේ ඉස්සෙල්ලම බලන්න. එහෙමයි ස්වාමීනි. ওই ටිකනේ ඉස්සෙල්ලම අතහරින්න බලන්න. මොකද්ද? ගෙවල් දොරවල් අතහරිනවා, යාන වාහන අතහරිනවා, දුව දරුවන් අතහරිනවා, මිල මුදල් අතහරිනවා. එහෙමයි. විලහෙළඳන් අතහරිනවා, තනතුරු අතහරිනවා, ප්‍රසිද්ධ හැමදේම අතහරිනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේනේ ඔහු තුන් සිවුරයි පාත්‍රය විතරයි. එතකොට ඔහුට හිමි. සැබවින්ම. එහෙමයි ස්වාමීනි. සැබවින්ම ඒ ටික විතරයි ඔහුට හිමි. ඊට ඒ ටික තියාගෙන තමයි ඊට පස්සේ අනිත් දේවල් ටික සීලේ විශේෂයෙන් සීලේ ඊට පස්සේ පිළිట్లా වාසය කරනවා. එහෙමයි.
දැන් උපසම්පදා සීලය වගේ උදාාර උසස් සීලයක ඉන්න අර ඔක්කොම තුර අතහැරපු කෙනාට එතකොට ඒක උපකාර කරන්නේ. එහෙමයි. එතකොට ඒක උපදවාගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඕන් ඒ කෙනා ඉන්ද්‍රිය දමනය නැමැති වීරිය උපද්දනවා. ඒතර අපි මීට ඉස්සෙල්ලා දේශනාවේ කතා කළා. එතන මේ නූපන්න කුසල් නූපදවන්න තමයි ඉන්ද්‍රිය දමනය කරන්නේ. මොකද වෙන්නේ? අකුසල් ඉපදුනොත් එම් සමහර සීලේ පවා පිළිහිట్లా ඉන්න වාසය කරන්න බෑ. එහෙමයි. ඉතින් බුද්ධ ශාසනයට පැමිණි සීලේ පිහිටිගෙන ඊට පස්සේ කොහොමද කරන්නේ? අර සීලය නැති වෙන විදිහේ තමන්ගේ මානසික යම් ආකූලතාවයක් ව්‍යාකූලතාවයක් අසංවරයක් උපදින්න දෙන්නේ නැතුව යා හිත දැඩි කොටකට පවත්වාගෙන වාසය කරනවා. එහෙමයි. අන් නූපන් අකුසල් නූපද වීම පිණිස හදිසි ඉපදුනා කියමු. ටග්ගාතර සීල කයින් වචනින් අසංවරයක් උපදින විදියට ඒක දුවන්න දෙන්න ඉක්මනට ප්‍රහාණය කරගන්න. එහෙමයි ස්වාමීනි. අන්න ඒක තමයි කියන්නේ උපන් අකුසල් ප්‍රහාණය කිරීම. එතන මේ ධර්ම මාර්ගයට ආව පිරිස කොහොම තේරුම් ගන්න ඕන ජීවිතේ. දන් දීදී ඉන්න හිටපු කෙනෙක් නම් එතකොට ඒ කෙනා දන් දෙන්න පුරුදු වෙනවා. නූපන් කුසලයක් ඉපැද්දෙවෝ. ධර්ම ශ්‍රවණය නොකළ පිරිසක් නම් ධර්ම ශ්‍රවණය කරන්න ටික ටික යා පුරුදු වෙනවා. හිත පුරුදු කරනවා. නූපන් කුසලයක් ඉපැද්දුවෝ. කල්යාණ මිත්‍ර ඇසුරකට නැඹුරු වෙලා හිටියේ නැත්නම් ਉਹ කල්යාණ මිත්‍ර ඇසුරට යොමු වෙනවා. නූපන් කුසලයක් ඉපැද්දෙවෝ. එහෙමයි. ඒ වගේ පොඩි කුසල් ටිකක්වත් උපද්ද ගන්න මේ ජීවිතේ බැරි නම් ලීසි නෑ මේ බුද්ධ ශාසනයක ප්‍රතිඵල ලබනවා කියන එක. එහෙමයි ස්වාමීනි. පින්දහම් වලට නැඹුරු වෙච්ච නැති හිත පිනට නැඹුරු කරනවා. නූපන් කුසලයක් ඉපැද්දුව වෙනවා. තේරුණා නේද? ඊළඟට ඔහු දවසක් පුරාවට දැන් සිල් සමාදන් වෙලා ඉඳලා නැත්තම් ඒ වගේ උතුම් සීලයක දවසක් පුරාවට නියලී ඉන්න පටන් ගන්න ඕන නූපන් කුසලයක් ඉපැද්දුව වෙනවා ඔහු. දැන් බලන්න එතකොට දැන් නූපන් කුසල් ඔහු උපද්දලා දැන් වාසය කරනවා දැන්. එහෙමයි. ওই විදියට වාසය කරමින් ඊළඟ කාරණේ තමයි ওই උපදවාගත්තු කුසල් ටික නැති වෙන විදිහේ මානසිකත්වයක් උපදින්න දෙන්නේ නැහැ. ආනෙක තමයි මොකද කියන්නේ? මේ නූපන් අකුසලේ නූපද වීම පිණිස කටයුතු කරනවා. එහෙමයි ස්වාමීනි. සීල සම්පatti වෙනසෙන විදිහේ මානසික ව්‍යාකූලතාවයක් අකුසලයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඊළඟ කල්යාණ මිත්‍රය සද්ධර්ම ශ්‍රවණය අසුරු කළා නම් තමන් පින් කළා නම් ඒව තමන්ගේ ජීවිතේ නැති වෙන විදිහේ තිරුවන් සරණේ පිහිටිය නම් ඒක විනාශ වෙන විදිහට එයාගේ මනස අකුසලයකින් යට වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. ඔන්න එතකොට ඔහු දැන් මොකද කරන්නේ දැන් නූපන් අකුසල් නූපද වීම පිණිස බොහොම පරිස්සමෙන් කටයුතු කරනවා. දැන් බලන්න එතකොට අපිට සම්පූර්ණ පැහැදිලි එතකොට මේ තිරුවන් අතහරිනවා කියන්නේ වගේ වීරිය නැතිකම තිබිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නේද? තමන් පින් කර කර ඉඳලා පින අතහැ පින වැඩක් නැහැ. පින කියන්නේ සංසාරේ යන දෙයක් කියලා මොකක් හරි මෝඩකමක් ඔළුවේ හිතේ දරාගෙන පින අතහැරිය නම් ඔහු මොකද්ද අතහැරලා තියෙන්නේ? ඔහුගේ වීරිය නැතිකම තියෙන්නේ උඩ. ධර්ම ශ්‍රවණය අතහැරිය නම් වීරිය නැතිකම තියෙන්නේ. තමන්ටම ගරහ ගන්න මගේ වීරියයි නැති උනේ. එහෙමයි ස්වාමීනි. ආලෝකට ආයි කියන්නේ නැහැ. ස්වාමීනි මේ වීරිය අතහැරුණාට පස්සේ ඔහු මේ ඉබේම ඇද වැටෙන භූමිය ගැන ඒකනේ නේද? ඊට පස්සේ ඉතින් ඉබේම ඇද වැටෙන භූමිය තමයි හතර පහ. එහෙමයි ස්වාමීනි. එහෙයි. එතකොට ඔහුගේ ආධ්‍යාත්මේ නිර්මාණය වෙලා තියෙන්නේ සුගතියට නෙමෙයි සතර පහට. එහෙමයි. කියන්නේ කල් දැන් බලන්න තිරසන් ලෝකේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න එහෙම එකක් තියෙනවද? නැහනේ. ඒත් ඒක හැදුවේ කොහෙද? මේ ජීවිතේනේ. එහෙමයි ස්වාමීනි. තිරසන් ලෝකේ තියෙන ලාමක ඇසුරක්නේ. අඩු ගානේ අම්මා තාත්තා එක්කවත් ඒගොල්ලන්ගේ ජීවිත කාලෙම ජීවත් වෙන ගෞරවනීය ඇසුරක් සතුන්ට තියෙනවද? නැහනේ. එහෙමයි ස්වාමීනි. ඒත් ඒක නැති කරගත්තේ කවුද මේ ජීවිතේ නේද? එහෙමයි. මේ මානසිකත්වය හැදුනේ මෙතන නේද හැදුනේ? එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට. තමන්ගේ ඔන මේ කය අසංවර කරගත්ත කිසි සભ્યත්වයක් නැතුව ඔන්න මේ අම්මා මේ නංගි මේ ගෞරව කළ යුතු කෙනා කියලා කිසිම පිළිගැනීමක් නැහැ. ඔන්න අනාචාරය හැසිරුණා. එහෙමයි. ඒතර ඔක දැන් තිරසන් ලෝකෙත් ඔය ස්වභාවය නැද්ද? එහෙමයි ස්වාමීනි. හරි සම්දිට්ඨිකයිනේ. ඒතර මේ තමන්ගේ වීරිය අතහරිනවා කියලා කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මය හදාගෙන තියෙන කොහාටද? සතර පායට. එහෙමයි ස්වාමීනි. සතර පායට.
බාන එතකොට අඩු ගානේ ගෘහගෙදර වාසයේදී දෙමව්පියන්ට ගෞරවයක් නැති, සත්කාරයක් නැති, සම්මානයක් නැති ජීවිතේ තිරිසන් ලෝකෙට සමාන නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. ගෞරව කළ යුතු කෙනාට ගෞරවනීය බවක් උපද්දන්නේ නැති හිත කියලා කියන තිරිසන් ලෝකෙට සමානද නැද්ද? සමානයිනේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ යුතුයකමක් තියෙනවා හැම කෙනෙකුටම කරන්න. දැන් ගෙදර ඉන්න කෙනෙක් නම් ගෘහ ගෙදර වාසී මහත්තයට යුතුයකමක් නෝනට කරන්න තියෙනවා. නෝන වෙනුවෙන් යුතුයකම මහත්තයට කරන්න තියෙනවා. දරුවා වෙනුවෙන් යුතුයකමක් දෙමව්පියන්ට කරන්න තියෙනවා. දෙමව්පිය වෙනුවෙන් යුතුයකමක් දරුවන්ට තියෙනවා. ගුරුවරයාට තියෙනවා ගෝලයට යුතුයකමක් ඉටු කරන්න. ගෝලයට තියෙනවා ගුරුවරයාට යුතුයකමක් ඉටු කරන්න. ඉතින් පැවිද්දාට තියෙනවා ගිහි සමාජයට යුතුයකමක් ඉටු කරන්න. ගිහියන්ට තියෙනවා පැවිදි සමාජයට යුතුයකමක් ඉටු කරන්න. ඉතින් ඔය අන්‍යෝන්‍ය යුතුයකම කියන එක නැතුණ තිරිසන් ලෝකෙව තියෙනවද? නැහැ ස්වාමීනි. ඉතින් මේ මනස හැදලා තියෙන කොහෙද? මනස ලෝකෙනේ. ස්වාමීනි හරි විස්මිතයි මේ. දැන් වීරිය නේද නැති උනේ? එහෙමයි. දැන් බලන්න මේ ධර්මානුකූලව කල්පනා කරලා වීරිය උපදව ගන්න තුනට පස්සේ එයාගේ මානසිකත්වයේ අන්තිමට අමු කියන වචනේ පාවිච්චි කරලා කමන්නේ. තමන් පිරිහෙන තැන ස්වාමීනි. අමු තිරිසන් මට්ටමටපත් වෙනවා. එහෙමයි. තමන් නේද හදාගන්නේ ඒක? එහෙමයි. තමන් හදාගන්නේ ඒක. හැම එකටම ඊට පස්සේ ගරහ නින්දා කර අපහාස කර නේද? එහෙමයි. එතකොට ඒ ජීවිතයේ අතරේ බුද්ධ ආදී උතුමන් වහන්සේ නමක් ගැන තීරුම් අරන් ගෞරව සත්කාර කරනවා කියන කොච්චර ශ්‍රේෂ්ඨයිද? එහෙමයි ස්වාමීනි. ධර්මීය ශ්‍රාවක සංගරවන තීරුම් අරගෙන එවන් උත්තමයන් ඒ වගේ ත්‍රිවිධ රත්නයක් විශේෂ මේ සත්කාර සම්මාන දක්වමින් ජීවිතය ගත කරනවා කියන ශ්‍රේෂ්ඨ නැද්ද එතකොට? එහෙමයි. උතර මනුලවත් ඉක්මවා යන ජීවිතයක්. දිව්‍යත්වයේ පවා ඉක්මවා යන්න පුළුවන් වෙන ජීවිතයක්. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. ඒතර එවන් ජීවිත අතරේ කාමයන්ගෙන් හිත සම්පූර්ණ ඈත් කරලා සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් වඩපු මනස බ්‍රහ්ම ලෝකෙට ගෙනියන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. කොහොම ආශ්චර්යද බලන්න. මේක ඒතර කාමයන්ගෙන් හිත සම්පූර්ණ දුරු කරන්නේ කුමකින්ද? අකුසලයෙන් බැහැර කරවන්නේ කුමකින්ද? වීරියෙන් කරන්නේ. ඒක වීරියෙන් කරන්නේ ඒකට. එහෙනම් මේ වීරිය නැති උනේ තමන් පිරිහින්නේ තමන්ගේ වීරිය දුර්වල වීම නිසා. තමන්ගේ වීරිය දුර්වල වීම නිසා. ඊට විස්තර කළා මොකද්ද? නූපන් කුසල් ඉපදවීම පිණිස කැමැත්ත උපදව ගන්න ඕන කියනවා. දැන් අර අපි මුලින් විස්තර කළේ. එහෙමයි. ඊළඟට අපිට කියන්න බැරි වෙච්ච එක තමයි මේ උපන් කුසල් දිගටම තියාගන්නත් ඊළඟට වීරියක් කරන්න ඕන කියනවා. එහෙමයි ස්වාමීනි. අපි තුන් දැන් සද්ධර්ම ශ්‍රවණේට අපි යම් කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒක දිගටම තියාගන්න ඕන. ඒක ටික ටික අඩු වෙලා යනවා කියන්නේ මොකද්ද? තියෙන කුසලයේ විනාශ වෙනවා කියන එකයි. එහෙමයි. අන්න වීරිය නෙවෙයි නැති වෙලා තියෙන්නේ. වීරිය. ඔව් දන් දෙන්න නැඹුරුයි හිට කෙනෙක් නැග දිගටම පවත්වාගෙන යනවා. තව වැඩි කරන්න මහන්සි ගන්නවා මිසක අඩු කරන්නේ මහන්සි ගන්නවා. ධර්ම ශ්‍රවණයත් අඩු කරගන්නේ මහන්සි කරගන්න වැඩි කරගන්නයි. ධර්මයේ කියවීම අඩු වෙනවා නම් දැනගන්න වීරිය අඩු වෙලා. සද්ධර්ම ශ්‍රවණය අඩු වෙනවා නම් දැනගන්න වීරිය අඩු වෙලා තියෙන්නේ. එහෙමයි. ධර්මයේ මානසිකාරය අඩු වෙලා නම් වීරිය අඩු වෙලා තියෙන්නේ. පිනට දහමට තියෙන කැමැත්ත අඩු වෙලා නම් වීරිය අඩු වෙලා තියෙන්නේ. තමාර කට්ටිය අහනෝනේ මේ මොකද්ද හේතුව මේ මට මෙහෙම වෙලා තියෙනවා හරම වෙලා තියෙනවා මොකද්ද හේතුව? මොකද්ද හේතුව? වීරිය අඩු වෙලා. එහෙමයි ස්වාමීනි. ආයෝග ප්‍රාර්ථනාවෙන් උපදින්නේ. පිහිටවා ගන්න ඕනේ. තමන් පිහිටව ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. තමන් පිහිටව ගන්න ඕනේ. එහෙයි. ප්‍රාර්ථනාවෙන් උපදින්නේ. ඒ තමම නැවත නැවත කල්ප දෙක කියන්නේ දැන් එහෙනම් ඉතින් වීරිය හතරක් තියෙනවා කියලා දකින්නවා කියලා භාගතුන දේශනා කරන්න ඕනේ නෑනේ. සම්බුදු නෙතට සම්බුදු ඥාණයට හමු වෙනවා වීරියන් හතරක් තියෙනවා. හරි ආශ්චර්යයිනේ. එහෙමයි ස්වාමීනි. දැන් මෙහිම දෙයක් දකින්න බුද්ධ ශාසනයක මේ උතුම් අවබෝධයට භාග්‍යතුන් වහන්සේ බලන්න මේ වගේ දෙයක් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළානේ. එහෙමයි. මොකද්ද නූපන් රාග දේශ මොහ නූපදවන්න පින්වත් මහන්නේ කටයුතු කරන්නට. උපන් රාග දේශ මොහ දුරු කරන්නට. නැති ශ්‍රද්ධා විරිය සත් සමාධි උපදවන්නට. තියෙන සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා තව දියුණු වීම පිණිස තව මහන්සි ගන්න කියලා බුදු කෙනෙක්මයි අවබෝධ කරන්නේ. එහෙමයි. ඒක තමයි සම්මා දැන් මේක පෙර නොඇසූ විරෝධාමක්. ස්වාමීනි මෙතරම් පැහැදිලිව විස්තර සහිතව වීරිය දේශනා කරනවා. එහෙමයි. ඒතර මේක වෙන දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයා සහිත දෙවි මිනිස් ප්‍රජාවේ යුතු ලෝකේ මෙහිම කරුණු හතරක් මනස තුල උපදවන්න ඕන කියලා පැහැදිලි ඒක හඳුනගෙන ඒ වචන වලින් අර්ථ වලින් ලස්සනට ඉස්මතු කරනවා. එහෙමයි ස්වාමීනි.
දැන් බලන්න මේ හැම එකක්ම කොච්චර වචන තියෙනවද එකම කාරණයකට. එහෙමයි. එහෙම නේද? එහෙයි ස්වාමීනි. කොච්චර වචන තියෙනවද? ආන්න එක කියන්නේ දැන් අපි එකම කාරණාව කරන් කතා කරද්දී මෙන්න මෙහිම උන තරහ යන කෙනෙක් නම් තරහ උපදින දෙන්නේ නැහැ. ඒ මොකද්ද? නූපන්න කුසල් නූපද වීම පිණිස එයා ඉන්නවා. එහෙමයි. තරහ ඉපදුනා කියමු. උපන්න කුසලී ප්‍රහාණය කරනවා. ඊට පස්සේ අපි හිතමු ඔයාගේ මෛත්‍රිය තමයි මදිකම තියෙන්නේ. මෛත්‍රිය නැති මෛත්‍රිය දිනු කරනවා ඔයා. අපි તો කෙනෙක් එක නම් තරහින් ඉන්නේ කියලා. මිත්‍ර බවට පත් වෙනවා ඉක්මනටම. එහෙමයි. කතා බහ කළා මාකරි ආගිය තොරතුරක් හරි කතා කරලා දහම් කතාවක් කතා කරන්න පුළුවන් කෙනෙක් නම් දහම් කතාවක් කතා කරලා ටග්ගල මිත්‍ර බවට පත් වෙනවා. එහෙමයි. නැති කුසලයක් ඉපැද්දුවා. තියෙන ඊට පස්සේ මිත්‍ර බව මොකද කරන්නේ? තව වර්ධනය කරන්න ඕන. තව දියුණු කරන්න ඕන. එහෙමයි. තව දියුණු කරන්න ඕන. බලන්න දැන් ඔය හතර නේද මේ වචන මෙච්චර ප්‍රමාණයකින් මේ විග්‍රහ කරන්නේ. එහෙමයි. ආශ්චර්ය නැද්ද භාග්‍යතුන් වහන්සේ? ආශ්චර්යයි. එහෙමයි. මේ බුදු කෙනෙක් ඔය කියන හතර ලස්සන අර්ථ හතරකින් විස්තර කරනවා. ඒතර ඒක විස්තර කරනවා හරි ලස්සනයි මේ අනුරක්කන පදාන කියලා කියන්නේ අපි ඉතින් මේක විස්තර කළා සංවර පදාන නූපන්න කුසල නූපදවන්න ගන්න වීර ඉන්ද්‍රිය දමනයයි කියලා. එහෙමයි. පහන පදාන කියලා කියන්නේ මේ අකුසල් හටගත්තු ප්‍රහාණය කිරීම. භාවනා පදාන කියලා කියන්නේ කුසල් ඉපදවීම. ඊළඟට අනුරක්කන පදාන කියලා කියන්නේ හටගත්තු කුසලය ඒ කියන්නේ ශ්‍රද්ධාව වෙන්න පුළුවන්. වීරිය වෙන්න පුළුවන්. සතිය වෙන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙකුට ඔන්න ධර්ම ශ්‍රවණය කරන්න ශ්‍රද්ධාවක් තියෙනවා උට. එහෙමයි ස්වාමීනි. ඔක නැති වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්න ඕනේ ශ්‍රද්ධාව? තව ඒක දියුණු කරගන්නවා. අපි ධර්ම ශ්‍රවණය කරන්න වීරියක් තියෙනවා. ඒක නැති වෙලා යන්න පුළුවන්. තව ඊට පස්සේ වීරිය දියුණු කරගන්නවා. ධර්ම ශ්‍රවණය කරන්න සිහියක් තියෙනවා සකස් වෙච්ච. ඒතර ඒ සිහිය තව ඒ ධර්ම ශ්‍රවණය දැන් බලන්න ඒක කරන් දින කොහොමද? ධර්ම ශ්‍රවණයෙන්මයි. ධර්ම ශ්‍රවණය කරන ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ධර්ම ශ්‍රවණය කරම ශ්‍රද්ධාව වඩන්නවා. ධර්ම ශ්‍රවණය කරන වීරියක් ඉපද්දුවා නම් ධර්ම ශ්‍රවණය කර මේ වීරිය නැවත දියුණු කරනවා. ධර්ම ශ්‍රවණය කරන එයාට 100ක් සකස් වෙලා තියෙනවා නම් ඇටෙන්ෂන් එකක් තියෙනවා නම් අවධානයක් තියෙනවා නම් සකස් වෙලා ඒක තව දියුණු කරන ධර්ම ශ්‍රවණයෙන්මයි. එහෙමයි ස්වාමීනි. ධර්ම ශ්‍රවණය කරද්දී හිතේ සංසිඳීමක් ඇති වෙනවා නම් ඒ සංසිඳීම තව ධර්ම ශ්‍රවණය කරම දියුණු කරනවා. එහෙමයි. ධර්ම ශ්‍රවණය කරමින් නොසිතූ දෙයක් දහම් පරියායක් තමන් ප්‍රඥාවෙන් කල්පනා කර වාසය කරනව නම් නැවත ධර්ම ශ්‍රවණය කර ප්‍රඥාවෙන් කල්පනා කරන්න ඕනේ. දැන් මොනවද මේ වැටෙන්නේ? ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම. දැක නේද? එහෙමයි ස්වාමීනි. ඊළඟ ධර්ම ශ්‍රවණය කරන ඡන්දයක් නැත්නම් ධර්ම ශ්‍රවණය කරන ඡන්දයක් උපද්දන ඕන. ඒක තමයි ඡන්ද irdipaadayak විතර වඩන්නේ ඕකමයි. ඒ ඡන්දෙ දිනු කරන්නේ කොහොමද? ධර්ම ශ්‍රවණය කර ඡන්දෙ වඩනවා. ධර්මයේ දැන් ධර්ම ශ්‍රවණය කරන්න සිතක් නැත්නම් ධර්ම ශ්‍රවණය කර සිතක් උපද්දනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒ ධර්ම ශ්‍රවණය කරගමයි සිත දැන් චිත්ත irdipaade වඩන්නේ එතකොට. ධර්ම ශ්‍රවණය කරන්න වීරියක් නැත්නම් ධර්ම ශ්‍රවණය කර වීරිය වඩනවා. වීරිය irdipaade වඩන්නේ. ධර්ම ශ්‍රවණය කරන විමර්ශාවක් නැත්නම් ධර්ම ශ්‍රවණය කර විමර්ශාවක් වඩනවා. එහෙමයි. බලන්න irdipaade හරි ආශ්චර්යයි. ඊළඟට බොජ්ජංග කෙනෙකුට දැන් ඔන්න මේ හොඳ සිහිය පුරුදු කරමින් ධර්ම ශ්‍රවණය කරන සතිය වැඩෙන්නේ ඔහුගේ. එහෙමයි. හොඳ ඇටෙන්ෂන් එකක් ඔහු ධර්ම ශ්‍රවණයට තියන් ඉන්නවා කියන සිහිය වැඩෙන්නේ ඔහුගේ. ඒකත් එක්ක හටගත් ධර්ම මානසිකාරයක් උපදිනවා නම් ඒතර දියුණු වෙන්නේ ධම්ම විජය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දෙක දිගින් දිගටම කරනවා කියන්නේ එතන තියෙන වීරිය. ඒක පවත්තද්දී යාගේ යම් පස්සද්ධියක් ඇති වෙනවා. ඒක තමයි යාගේ පස්සද්ධිය. ඒක කරද්දී යාගේ ප්‍රීතියක් උපදිනවා. ඒක තමයි ප්‍රීති සම්පොච්චරංගට අනුග්‍රහ කරන්නේ. ධර්ම ශ්‍රවණය කරනකොට හිතේ සමාධියක් ඇති වෙනවා. ඒක තමයි සමාධි සම්පොච්චරංගට අනුග්‍රහ කරන්නේ. ධර්ම ශ්‍රවණය කරනකොට යාගේ හිතේ ධර්ම මානසිකාරයෙන් යම් උපේක්ෂාවක් ගේන්න පුළුවන්. එහෙමයි. ඒකට එතන වඩන්නේ යාගේ උපේක්ෂාව. ඒතර බලන්න එකම දෙයක් තුල මෙතරම් කුසල් දහම්. එහෙමයි. එකම දෙයක් තුල කුමක්ද ධර්ම ශ්‍රවණය.
එහෙමයි ස්වාමීනි. මං කිව්වේ ඒකයි මේ ධර්ම දාහනේ දෙන පිළිතුරට මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ මේ සියලු මහා සම්පත් නේද උපද්දන්නේ. එහෙමයි ස්වාමීනි. මහා කුසල් සම්පත් නේද උපද්දන්නේ. එහෙමයි. මේවට කියනවා ආර්ය ධනය කියලා. එහෙමයි ස්වාමීනි. මේකට මොකද්ද කියන්නේ? ආර්ය ධනය කියලා කියන්නේ මේකට. ආර්ය ධනෙන් ධනවත් කරනවා. ආර්ය ධනයෙන් ධනවත් කරනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ආර්ය ධනය කියලා කියන්නේ මේක දැන් ගෙවල් දොරවල් යාන වාහන ඒ වගේ සංග්‍රහ කරොත් මේක මේ ජීවිත විතරනේ. එහෙමයි. නමුත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වලින් අනුග්‍රහ කළොත් මොකද වෙන්නේ? ඒක තමයි ආර්ය ධනයක් බවට පත් වෙන්නේ. ඒක සසරටත් සූපත් වෙන්න අනුග්‍රහ කරනවා. එහෙමයි. සසර සූපත් වීමත් පිණිස අනුග්‍රහ කරන දෙයක් තමයි එතකොට මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා. එහෙමයි. ඒ නිසා ලීසි පහසු දෙයක් නෙමෙයි එතකොට. ඊට පස්සේ විස්තර කරන දැන් මෙතෙන්දී අනුරක්කන ප්‍රධානයටදී කියන්නේ රකින්න එක මොකද්ද රකින්නේ? උපන් කුසලී රකින්න. මහන්නි මෙහිලා භික්ෂුව තමා තුළ උපන් සොඳුරු මෙතන සමාධි නිමිත්ත ගැන කියන්නේ. එහෙමයි. සමාධි නිමිත්ත ආරක්ෂා කරගන්නවා කියනවා. එහෙනම් අට්ටික සංඥා, පුලවක සංඥා, විනීලක සංඥා, විපුබ්බක සංඥා, විචිද්දක සංඥාව, උද්දුමාතක සංඥාව මේව පුරුදු කරනවා කියන කොමකටද? හටගත්තු සමාධිය දිගින් දිගටම පවතින්නේ. ඒතර මේ කියන සංඥා පුරුදු කරලා තිබ්බොත් තමයි කියනවා. ඒ කියන්නේ ඇට සැකිල්ල සිහි කරනවා. අට්ටික සංඥා කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ පුලවක සංඥා කියලා කියන්නේ මේ දැන් ශරීරයේ කෙනෙක් මැරුණට පස්සේ ශරීරය ඉදිමිලා නිල් ගහලා තියෙනෝනේ. ඒ සංඥාව සිහි කරනවා. මොකද මේ හිත වැඩිපුර ගියොත් යන්නේ තවත් බාහිර රූපයකටමනේ හිත යන්නේ. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. තවත් බාහිර රූපයකටම හිත යන්නේ. ඒතර තියෙන සමාධි පවා ඒ කාලේට ප්‍රධානම දෙයක් තමයි මේ තවත් මේ රූපයකට හිත ගිහිල්ලා තමන්ගේ සමාධිය නැති කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් දේශනා කරන්නේ කොහොමද මේ හටගත්තු සමාධි නිමිත්ත රැකගන්න මේව හොඳට බලවත් කරලා තියෙනවා මේ සංඥා. ඒ වගේම ශරීරේ නිල් පැහැ ගැන්විලා තියෙන එක මරුණට පස්සේ. එහෙමයි. ඉදිමිච්ච එක ඊළඟට ශරීර ටික ටික සත්තු වෙවිලා කොටල දාලා සිදුරු හැදිලා ඒ සංඥාව. ඒතර මේ සංඥා මෙනෙහි කරාට පස්සේ තමයි කියනවා හටගත්තු සමාධි නිමිත්ත රැකිලා තියෙන්නේ. හටගත්තු සමාධි නිමිත්ත ආරක්ෂා වෙලා තිනවා කියනවා ක්‍රමයට. හරි බලන්න හරි ආශ්චර්යයි. දැන් මේ විදියට මේ දේවල් බලවත් වෙලා නැත්තම් මොකද වෙන්නේ? එයාට ඕන වෙලාවක මේ කුසල සම්පatti උපදින්න බෑ. ඒකයි අර රජතුමා ඇහුවේ මේක අවශ්‍ය වෙලාවට ඇති කරගන්න එකක්ද නැත්නම් කාලයක් තිස්සේ පුරුදු කරලා ඇති කරගන්න එකක්ද කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට රහතන් වහන්සේ දේශනා කළා මේක අවශ්‍ය වෙලාවට එකපාරට ගන්න බෑ කිව්වා. මොකක්ද තියෙන්න ඕන? කාලයක් තිස්සේ පුරුදු කරලා තියෙන්න ඕන. ඒක උපමාවක් කියන්නේ කොහොමද? ලස්සන උපමාව තමයි කොහොමද? තමන්ට බඩගිනි වුණාට පස්සේ කුඹුරු කොටන්න යන්නේ නැහැ. කුඹුරු කොටන්න ඕනේ බඩගිනි වෙච්ච වෙලාවට අපි උයන්න පිහන්න ගියත් මොකද වෙන්නේ? එහෙමයි ස්වාමීනි. දුක් වේදනා දෙකන්නේ. දැන් බඩගිනි වෙච්ච වෙලාවට උයන්න පිහන්න ගියොත් සාර්ථක වෙන්නේ. උයල බඩගිනි වෙන්න ඉස්සෙල්ලා උයල පිහලා තියුවොත් සාර්ථක. එහෙමයි ස්වාමීනි. පිපාසය හැදෙන්න ඉස්සෙල්ලා ලිඳ කපලා වතුර ගෙනත් තියුවොත් සාර්ථක. පිපාසය හැදුනාට පස්සේ ලින් කපලා වතුර ගේන්න ගියොත් සාර්ථක. අයි වගේ තමයි. එහෙනම් බලන්න එතන තියෙන්නේ මොකද්ද? අවශ්‍ය දේ හදලා තියෙනවා. අවශ්‍ය දේ හදලා තියෙනවා. ඒ වගේ තමයි ශ්‍රද්ධාව හදලා තියෙනවා. වීරිය උපද්දලා තියෙනවා. සතිය උපද්දලා තියෙනවා. එහෙමයි. සමාධිය උපද්දලා තියෙනවා. ප්‍රඥාව උපද්දලා තියෙනවා. සම්මා දිට්ඨිය උපද්දලා තියෙනවා. එහෙමයි. සම්මා සංකල්ප උපද්දලා තියෙනවා. සීලය වඩලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ වඩලා අපි සසර යනකොට මොකද වෙන්නේ? ඒක ඒ වෙලාවට ගන්න පුළුවන්. දැන් අපි තුන් දැන් මහත්තයලගේ වුණ රැකියාව නිවේදක තනතුර. මේකට හොඳට පුහුණු වෙලා ආවොත් තමයි මෙතෙන්ට ආවට පස්සේ ඒක ඒ වෙලාවට වැඩ ගන්න පුළුවන්කම දෙන්නේ. එහෙමයි. නැත්තම් ඒක සබකෝලේ තියෙනව නම් ඒ වචන පුරුදු වෙ හිතින් අපි මානසිකාරය කරලා හදාගෙන නැත්තම් මොකද වෙන්නේ ආවට පස්සේ? එහෙමයි. අර ගලත් තියාපුවක ඉන්න තමයි තියෙන්නේ. එන්නේ නැහැ.
එහෙයි ස්වාමීනි. එහෙම නේද? එහෙමයි. ඒක දැන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ එළියට ගන්න පුළුවන්කම තියෙන කොහොමද? පුරුදු කරලා තිබුණාට පස්සේ. එහෙමයි. දැන් මේ අනිත් ශේෂ්ත්‍රවල ඉන්න ඒ අනිත් ඉන්ස්ට්‍රුමන්ට් පාවිච්චි කරන කට්ටියත් එහෙම. දැන් මොකක් හරි ඉර එකක් එනකොට මොකක් හරි වැරද්දක් එනකොට ටක් ගාලා ඒක යාට අවශ්‍ය බටන් එකට අත තියලා ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්කම තියෙන හැට මොකක්ද තියෙනවද? එහෙමයි. එයාට ඒක පිළිබඳ අත්දැකීමක් තියෙනවා. අත්දැකීම නැත්තම් මොකද වෙන්නේ? එයාට ඒක කරගන්න බෑ. එහෙමයි. ඒ වගේ තමයි. වෛද්‍යවරයාට අදාළ දේවල් වලට අදාළ ඉන්ස්ට්‍රුමන්ට් වලට රෝගියගේ රෝග ලක්ෂණ වලට හොඳ අත්දැකීමක් නැත්තම් කොහොමද මේ දේවල් හඳුනගන්නේ? එහෙමයි. කිසි දැන් අපිට තේරෙනවා එහෙනම් පුරුද්ද කියන එක නැත්තම් අවශ්‍ය තැනදී උපදින්නේ. පුරුද්ද කියන එක නැත් එහෙනම් ශ්‍රද්ධාව දියුණු කළ නැත්තම් මොකද වෙන්නේ? ධර්ම ශ්‍රවණය කර කර ශ්‍රද්ධාව වඩලා නැත්තම් සසර යනකොට කොච්චර බණපද ඇහි ශ්‍රද්ධාව උපදින්නේ. එහෙමයි. තේරෙනා නේද? එහෙමයි. බණපද ඇහෙනකොට ඇටීස් තමන්ගේ අවධානය යොමු කළ හුරු කළ නැත්තම් හරි බණපද ඇහි තමන්ගේ අවධානය නැහැ. හුරු වෙලා නැහැනේ. එහෙමයි. සමහර අය ඉන්න බණක් අහන්න ගියත් ඒ වෙලාවේ එක කන්නත් ඕන ළමයෙක් නලවන්නත් ඕන ඒක විතරක් කරන්න බෑ යාට. බලන්න ගොඩ අය ඉන්න ධර්ම ශ්‍රවණයේදී තාම මොනවා හරි වැඩකුත් එක්ක තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. එහෙමයි. ඒක විතරක් කරන්න බෑ යාට. වෙන්නේ නැද්ද ඔක? එහෙමයි. නැත්තම් කොහේ හරි තියෙන ෆෝන් එක හරි අතර අරගෙන ටිකක් වෙලා ඒක ඔබ ඔබ ආයින්දලා ජරකට චුට්ටක් අහගෙන ඉන්න ආයි මේක ඔබනවා ආයෙ කහනවා එහෙමයි තියෙන්නේ. එහෙමයි. ඇයි? ඒක පුරුදු නෑ. එහෙනම් මොකද්ද මේ දැන් අපිට තේරෙන්නේ ධර්ම මාර්ගය දැන් අවුරුදු ගාණක් බණහන පිරිසගේ අඩුව හඳුනා ගන්නවා. මොකද්ද අඩුව? පුරුදු කළා මදි. එහෙමයි. පුරුදු කළා මදි. දැන් සමහර කට්ටියකින් අපිට ධර්මයේ කියවන්න බෑ. හරි කියවන්න බැරි රහස මොකද්ද? කියවන නැතිකම. එහෙමයි. එහෙනම් මොකද කරන්න ඕන? කියවන්න ඕන. ඒ සමහර කට්ටියකින් එහෙම කිව්වට පස්සේ නේ මං කාලයක් කිව්වා ඊට පස්සේ අතහැරලා ගියා දැන් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? හටගත්තු කුසලී නැති වෙලා ගිහිල්ලා. පිරියලා ගිහිල්ලා. ගිහිල්ලා තියෙන්නේ. එහෙමයි. ආයෙ මොකද කරන්න තියෙන්නේ? ආයෙත් අරක මුලින් ඉඳන් පටන් ගන්න ඕන. සමහර කට්ටිය කියන මුලින් කාල සමාධියක් තිබුණා දැන් ඒ සමාධිය නැහැ. ආයෙ අමාරුයි. මොකද වෙලා තියෙන්නේ? හටගත්තු සමාධිය පිරීලා. ආයෙ මොකද කරන්න ඕන? ආයෙ වීරියෙන් ඒක කල්පනාවෙන් කලබල වුණාට වැඩක් නැහැ. එහෙමයි. ආයෙ හේතු සකස් කර කර උපදින්න ඕන. හේතු සකස් කර කර උපදින්න ඕන. එහෙමයි ස්වාමී. බලන්න දොරට මේ තමන්ගේ කුසලයක් උපද්ද ගත්තට පස්සේ තියෙන වටිනාකම බලන්න මිනුදු රාජ්‍ය පස්සේ තව ලස්සන කොටසක් තියෙන ඒ සම්බන්ධව අවසරයි ස්වාමී. මේ මොකද මේව නැවත නැවත ඉස්මතු කරලා දෙන්නේ තමන්ගේ අඩුපාඩු හඳුනා ගන්න. එහෙමයි. නැත්තම් ගොඩාක් කට්ටිය හිතන්නේ මේ ධර්මයේ තියෙන අඩුපාඩුනේ හිතන්නේ. ධර්මයේ අඩුපාඩු හිතනෝ, තැනේ අඩුපාඩු හිතනෝ කියන කෙනාගේ අඩුපාඩු හිතනෝ. තමන්ගේ ඔක්කොම හරි කියලා තමයි හිතන්නේ. එහෙමයි ස්වාමීනි. තමන් ඊට පස්සේ මොකද වෙන්නේ? තව වෙන තැන් හොයාගෙන යනවා ඊට පස්සේ. තමන්ගේ අඩුපාඩු හඳුනගන්නේ. එහෙමයි. ඒකට තමයි විවිධ මේ කාලගෝට්ටු වල පැටලෙන්නේ කට්ටිය. මේක හරි ලස්සන කාරණාවක් තියෙනවා. ස්වාමීන් නාගසේනයන් ශ්‍රද්ධාවේ ස්වභාවය කුමක්ද? එහෙමයි. බලන්න ශ්‍රද්ධාව දිනු කළාට පස්සේ තියෙන ලක්ෂණේ. මහරජාණන් පැහැදීම ඇති වෙන ස්වභාවයෙන් යුක්ත බව ශ්‍රද්ධාවයි. පැහැදීමේ යුතු ධර්මයේ ගැන උනන්දු වීම ශ්‍රද්ධාවයි. දැක්ක නේද? ශ්‍රද්ධාව උපදිනකොට මොකද වෙන්නේ? හිත පහදිනවා කියනවා. පහදිනකොට මොකද වෙන්නේ? ධර්මයට උනන්දු ඇති කරනවා කියනවා. එහෙමයි. අකුසල් දුරු කරගන්න උනන්දු ඇති වෙනවා. සිහිය දිනු කරගන්න උනන්දු ඇති වෙනවා. කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න උනන්දු ඇති වෙනවා. ධර්මයේ කියවන්න උනන්දු ඇති වෙනවා. පින කරන්න උනන්දු ඇති කරන කොමකින්ද කරන්නේ ඒක? ශ්‍රද්ධාව ඉපදුනාට පස්සේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි පැහැදීමේ ස්වභාවය නම් ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොමද? මහරජාණනි ශ්‍රද්ධාව උපදින කල්ලි නීවරණ යටපත් යා දැක්ක නේද? එන කාලය ශ්‍රද්ධාව ඉපැද්දුවට පස්සේ මොකද වෙන්නේ? ශ්‍රද්ධාව උපද්දව ගමන් නීවරණ සංසිඳෙනවා. අර එලිමේලි ගති, කම්මැලි ගති, නිදි කිරණ ගති, අලස ගති, කාමයට හිත යන ගති ඔක්කොම මොකද වෙන්නේ? සංසිඳලා යනවා ටක් ගාලා. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාවේ ස්වභාවය ඒක. එහෙමයි. දැන් බලන්න නේද? මහන්සිලා ඒ ධනෙ ඇති කරගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සසරටම යහපතක්. එහෙමයි ස්වාමීනි. සසරම දිනුවා වෙනවා. එහෙමයි. සසරම. නීවරණ රහිත වූ සිත යහපත්, ඊතා ප්‍රසන්නයි, කැළඹිලි රහිතයි. මහරජාණනි පැහැදීම ඇති වෙන ස්වභාවය ශ්‍රද්ධාව යනුයි බදු දෙයක් කියනවා.
ස්වාමීන් උපමාවකින් පහදා දෙන්න කියන. මහරජාණන් එක මේ වගේ දෙයක් කියනවා. සක්විති රජ කෙනෙක් ඉන්නවා කියනවා. ඔහුට ඕන සිවුරංග සේනාව සමග දුෂ්කර ගමන් මාර්ගයක යනවා කියනවා. එහෙමයි. එතකොට ඕන කුඩා දිය පාරක් තරණය කරනවා කියනවා. ඇතුන් නිසාත්, අස්සයෝ නිසාත්, රතරෝද නිසා, පාබල සේනාව නිසා ජලය මොකද වෙන්නේ? කැළඹිලා යනවා කියන දැන් ඔක්කොම. එහෙමයි. ඇවිස්සේ කියනවා, කැළතිලා යනවා කියනවා, මඩත් සමග එකතු වෙනවා කියනවා. එතනින් ඈතර වුණු සක්විති රජතුමා මිනිසුන් අමසල කියනවා කියනවා එම්බා මිත්‍රය පැන් අරගෙන එන්න. එම්බා මිත්‍රය මොකද කියන්නේ? පැන් අරගෙන එන්න. පානය කරන්නේ මේ කියලා. සක්විති රජතුමා ළඟ මොකද වෙන්නේ? හරි පුදුමයි. උදක ප්‍රාසාද මාණික්‍ය කියලා මාණික්‍යයක් තියෙනවා. ඒකට කියන්නේ මාණික්‍ය රත්නය කියලා. එහෙමයි. ඊට පස්සේ මේ මිනිස්සු මොකද කරන්නේ? එසේ දේවේනි කියලා සක්විති රජතුමාට පිළිතුරු දීලා උදක ප්‍රාසාද මාණික්‍ය මොකද කරන්නේ? ජලයට ජලය බොර වෙලා නැති. ජලයට දානවා කියනවා. හරි ආශ්චර්යයි කියනවා. දියේ දැමූ සැනින් මොකද වෙන්නේ? ජලයේ තියෙන අර බොර ගතිය නැති වෙලා යනවා කියනවා. දියසෙවිල්ලාදී බැහැර වෙලා යනවා කියන. එහෙමයි. ඒක අර පිනට තමයි ලැබෙන්නේ. ඒකෙන් තමයි සිද්ධ වෙන්නේ මේක. එහෙමයි ස්වාමීනි. මඩාදී යටට බසී කියනවා. වතුර ටික ඊතා යහපත් කියන ප්‍රසන්නයි කියන නොකැළඹී පවතිනවා කියන. සක්විති රජුට එයින් පැන් රැගෙන ගොස් දේවයන් වහන්සේ වළඳන්න කියලා ගිහින් දෙනවා කියන. ඔක ලස්සන උපමාවක් එතකොට. එහෙමයි. නාගසිරි මහ රහතන් දැන් ගලපනවා මේක. මහරජාණන් යම්සේ ජලය ඇද්ද සිත ගැන දැනගන්න ඕන කියන ওই විදිහට. ජලය මොකද වෙන්නේ? ජලය ගලපන්නකොම තමන්ගේ හිතට. දැන් ජලය මොකද යන්නේ දැන්? මිනිස් පාබල සේනා යනවනේ. සේනා ගියාට පස්සේ මොකද වෙන්නේ? කැළඹෙනවා. එහෙමයි. ඒ වගේ තමයි කියන යම්සේ මිනිස්සු සිටිද්ද ඒ අයුරින් යෝගාවචරය දැනගන්න කියන දේ. දියසෙවිල මඩ ආදී ඇද්ද කෙලෙස් ගැන ඒක දැනගන්න කියන. දැක්ක නේද? එහෙමයි. ද යෝගාවචරයාගේ ක්‍රියාවෙන්ම තමයි මොකද වෙන්නේ? කෙලෙස් නැමැති මඩ ඇවිස්සෙන්නේ. ඇයි එපා දෙයටයි ඕන දෙයටයි ඔක්කොටම හොට දාන්න යනවනේ. එහෙමයි. ගියාට පස්සේ මොකද වෙන්නේ? ඕම් කෙලෙස් ඇවිස්ස ගන්නවා. අර සේනාව ජලයට බැස්සට පස්සේ ජලයේ කැළඹිලා යන්නේ යම්සේද අපිත් මොකද වෙන්නේ? ඕන දෙයටයි එපා දෙයටයි හිතන්න නැතුව බලන්න නැතුව හොට දාන්න ගියාම ඇවිස්සෙනවා හිත. එහෙමයි. ඇවිස්සුනාට පස්සේ මොකද වෙන්නේ? උදක ප්‍රාසාද මාණික්‍ය යම්සේද ශ්‍රද්ධාව එසේ දැනගන්න ඕන කියනවා. උදක ප්‍රාසාද මාණික්‍ය ජලයට දාන්නේ යම්සේද තමන් හිතට කුමක්ද මුදා හැර ගන්න ඕන? ශ්‍රද්ධාව ඇති කරන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? උදක ප්‍රාසාද මාණික්‍ය ජලයේ දැමූ විට දියසෙවිල් මඩොක්කම පහව යන්නේ යම්සේද නොකැළඹී තිබෙන්නේ යම්සේද හිතේ ශ්‍රද්ධාව උපදිනකොට නීවරණ ටික මොකද වෙන්නේ? සංසිඳලා යනවා කියන. එහෙමයි ස්වාමීනි. දැක්කද නේද? උපන් කුසලයකින් කරන යහපත. එහෙමයි. එහෙනම් ඒ අඩු ගන්න ඒ වගේ කුසලයක් උපද්දල එක්ක ශ්‍රද්ධාව, එක්ක වීරිය, එක්ක සතිය, එක්ක සමාධිය, එක්ක ප්‍රඥාව. එකකින් තමයි මුලින් පටන් ගන්න වෙන්නේ. ඊට පස්සේ අනිත් ඒවා ටික ටික දියුණු කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර ඒව දිහා බල බල හිත දිහා බල බල අනිත් ඒවා ඔක්කොම දියුණු කරන්න ඕන. එතකොට අර උපන් කුසලයෙන් උපදවගත්තු කුසලයෙන් මොකද කරන්න ඕන? ඒකෙන් තමයි ඊට වැඩ ගන්න ඕනේ. ඒකෙන් වැඩ ගන්න ඕනේ. ඒකෙන් වැඩ අරගෙන අනිත් ධනෙ උපද්දන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් Tamanට පරම්පරාවෙන් යම් දෙයක් හම්බුණා නම් ඒක අවිය කරගන්න ඕන. ඒ ධනෙ මොකද කරන්න ඕන? තව ධනෙ උපද්දන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි අපි සසරින් ගෙන ආපු යම් පුණ්‍ය සංස්කාරයක් ඇති මොකක් හරි. ඒතර මේ පුණ්‍ය සංස්කාරයේ පිහිටලා මොකද කරන්න ඕන? අනිත් පුණ්‍ය සම්පatti ටික කුසල සම්පatti ටික හදන්න ඕන. එහෙමයි ස්වාමීනි. මේකයි. කොච්චර අසිරිමත්ද නේද? එහෙමයි. ඒකයි කියන්නේ බාහිර මේ වීරිය කියන එක පුදුම අසිරිමත් වචනයක්. වීරිය කියන එක. එහෙමයි. එතන මේ වීරිය කියන එක ඊළඟට කෙනෙකුගේ ජීවිතේ උපදින්නත් යම් හේතු සම්පatti තියෙනවා ටික ටික. ඒක අපි ඉස්සරහට කතා කරනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ වීරිය ගැන කියද්දී තව මට ලස්සන සූත්‍ර කීපයක් හම්බුණා. බුදුරජාණන් දේශනා කරන ඉතින් මහන්නේ දැන් බලන්න මේ විදියට හොඳ කුසල සම්ප ශ්‍රද්ධාව හදලා නම් තියෙන්නේ. වීරිය සති සමාධි ප්‍රඥා හොඳට දියුණු කළාට පස්සේ අසිරිමත් බව විස්තර කරන මහණෙනි ඇවදිමින් සිටින කෙනෙකුට කාම විතරකේ හෝ ව්‍යාපාද හිංසා විතරක උපදිනවා කියනවා. එහෙමයි. ඒතර මොකද වෙන්නේ අර භික්ෂුව? එම විතරක මේ ඉවසන්න නැතුව ඉන්න පුළුවන් කෙනා යාට.
හරි ඉක්මනින් දුරු කරගන්න පුළුවන් කියලා. එහෙමයි. හරි ඉක්මනට බැහැර කරනවා කියන අභාවයටපත් කරනවා කියනවා. ඇවිදිමින් සිටින බිමදු භික්ෂුව කෙලස්තවන වීරිය යුතු වේ අකුසලයට බය වූයේ හැම විට නිරතුරුවම පටන්ගත් වීරිය ඇති දහමට දීපුදා වාසය කරනවා කියන ඇවිදිද්දි. එහෙමයි ස්වාමීනි. ඒතර උහුට දැන් වාඩි වෙන්න ඕන කියලා කන්නේ නැහැ එතකොට. හොඳට වීරිය පුරුදු වෙච්ච කෙනාට. ඇවිදිද්දි මොකද වෙන්නේ? ඇවිදිද්දීම ඔහුගේ කාම ව්‍යාපාද හිංසා විතරක හටගතද අර උපදවල තිබිච්ච ශ්‍රද්ධාව ඉක්මනින්ම හිතේ ජනිත කරවලා අරක එක්ක බැහැර කරනවා. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් අර කාලයක් තිස්සේ පුරුදු කරපු වීරියක් තිබ්බද වීරියෙන් අරක බැහැර කරනවා. හදාගත්තු යම් සිහියක් තියෙනවා නම් සිහියෙන් අරක නැති කරනවා. එහෙමයි. හදාගත්තු යම් සමාධියක් තියෙනවා නම් සමාධියෙන් අරක නැති කරනවා. හදාගත්තු ප්‍රඥාවක් තියෙනවා ප්‍රඥාවෙන් නැති කරනවා. ඒක නිකන් මේ වගේ. අපි තුන් දැන් සිවුරු සංග රජ කෙනෙක් ඉන්නවා සිවුරංග සේනාවක් හොඳට පුහුණු කරනවා. හොඳට පුහුණු කරන යුද්ධයකට යනවා. එතන මොකද කරන්නේ දැන්? ඉස්සරහට එනේන සතුරු සේනාවලට ඒ විවිධ හදාගත්තු සේනා මුදා හරිනවා. ඔක්කොම එක පාට මුදා හරින්නේ නැහැ ඔක්කොම ටික. ඒ විටින් විට ඒ අවස්ථාවලට ඒ තැන අනුව තමයි සේනාව මුදා හරින්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අවශ්‍ය දැන් සිතු පරිදි මුදා හරින්නේ වීරියෙන් මහන්සියෙන් සේනාව හදාගත්තු නිසා. දැක්ක නේද? වීරියෙන් මහන්සියෙන් සේනාව හදා ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් අඩුම ගානේ බලන්න මේ යුගයේ මෙහිම දැන් බලන්න ඕන කෙනෙකුට දන් දීදී හිත ප්‍රමුදිත කරන්න පුළුවන් නම් ඒව හිතා පින් කරපු පින්කම් කරන්න පුළුවන් නම් ඒව කරන්න ඕන. කර ප්‍රශ්නයක් ආපු වෙලාවට අර කරපු පින්කම් සිහි කර දැන් මම මෑතක දවසක ළමෙක් මට කතා කළා. ඊට පස්සේ ළමයාට මම මුලින් කරපු පින්කම් ටිකක් ගැන කිව්වා. ඉතින් හරි සතුටින් අහගෙන හිටියා. ඊට පස්සේ ළමයට මම මේ රෙකෝඩින් කරන්න සූදානම් හිටියේ එතකොට ආයතන ගැන. එහෙමයි ස්වාමීනි. ලෝක සමුදයයි හට ගැනීම නැතිවීමයි. අර ඇසයි රූපයි විඥාන නිසා ඇසී ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. ඒ පරියාය. දැන් මෙයාට කිව්වා. කීයක් ටිකක් කියලා කියාගෙන යද්දී සහසදාට දැන් දෙවෙනි පරියාය එච්චර ඔලුවට යන්නේ නැහැ කිව්වා. පළවෙනි කිව්ව පරියාය කියද්දි මගේ හිත සතුටු වුණා කිව්වා. මට පුළුවන් ඒකෙන් තව ටිකක් කියන්න කිව්වා. දැන් දැක්ක නේද ඒකට? එයාගේ හිතේ වෙලාවේ සතුට ඇති කරගන්න පුළුවන්කම දුන්නේ පින ගැන සිහි කරලා දෙනකොට. එහෙමයි ස්වාමීනි. ආන්නේ වගේ Taman දක්ෂ වෙන්න ඕන. තමන්ගේ හිත කොමකින්ද මේ වෙලාවේ ප්‍රමුදිත කරන්න පුළුවන් කියන කාරණේ. ඒතර ඒකට කාලයක් තියෙන පුරුද්දක් තියෙන්න ඕනේ නේද යාට. එහෙමයි ස්වාමීනි. මේක තව මම මතකයි මම පිටරට ඉන්න කාලේ එක අම්ම කෙනෙක් හොඳටම මේ කැන්සරයක් හැදලා මරණ ආසන්න වුණා. ඊට පස්සේ මට කතා කළා සංස මට තව දවස් 8යි තියෙනවා කියලා ડોක්ටර්ස්ලා කියලා තියෙන්නේ. පිටරට සමහරවිට එහෙම කියනවා. එහෙමයි. මට තව දවස් 8යි තියෙන්නේ කියලා. ඊට පස්සේ මොකද කරේ මම ඊට පස්සේ කොහෙන මම පිරිත් ටිකක් කියන්නම් කියලා. ඊට පස්සේ කිව්වා නෑ සාහනස් මේ වෙලාවේ මට වඩාත් හොඳයි කිව්වා මේ පංච උපාදානස්කන්ධය ආදීනව සිහි කරලා දෙන්න කිව්වා. දැන් බලන්නේ හරි පුදුමයි. එහෙමයි සර්. දැන් තව කෙනෙකුට සමහරවිට පිරිත් ඒ වෙලාවේ බලාපොරොත්තු වෙන ආශිර්වාදය. එහෙමයි. එයා මොකද නෑ සාහනස් මේ වෙලාවේ මට ආශිර්වාදිත හොඳයි කිව්වා. එපා කිව්වේ නේ. සාහනස් රූපය ආදීනව සිහි කරලා දෙන්න කිව්වා මට. එහෙමයි. වේදනාවේ සංඥාවේ සංස්කාර විඥානය. ඒක තමයි පැයකමාරක් විතර ෆෝන් එකෙම රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන අනාත්ම ලක්ෂණ සූත්‍රය තව දේශනා ටිකක් අරගෙන උන්ට අනාත්ම විස්තර කරලා දුන්නා. බොහොම හිත සතුටු වෙලා පැහැදිලා අනුමෝදන් වෙලා ඊට ෆෝන් එක තිබ්බා. එහෙමයි. මේ දැක්ක නේද කෙනෙක්ගේ මනසේ අන්දේකට හැඩ ගැහුණාට පස්සේ ඔය වගේම තමයි කාමයට. එහෙමයි ස්වාමීනි. කාමයට ඔය වගේම. කාම අරමුණු වලුත් ඔය වගේ සතුටු වෙන්න පුරුදු වුණාට පස්සේ ඔහොම තමයි. සමහර අයට ප්‍රශ්නයක් ආපු වෙච්චලාවට ඒකනේ වල්කම යනවා. එයා ඒකින් යටපත් කරන්නේ ප්‍රශ්න. සමහර අයට ප්‍රශ්නයක් ආපු වෙලාවට බීබදුකම යනවා. එහෙමයි. සමහර අය ප්‍රශ්නයක් ආපු වෙලාවට වෙන මොනවා හරි කුණු ගොඩක පැටලෙනවා ඔය වගේ ගිහිල්ලා. නැද්ද එහෙම ගැත්තේ? එහෙමයි. ඒ ලෝකයේම සත්පුරුෂයෝ ඉන්නවා ප්‍රශ්න ආපු වෙලාවට බණ අහනවා. ප්‍රශ්න ආපු වෙලාවට ධර්මිය කියනවා. එහෙමයි. ප්‍රශ්න ආපු වෙලාවට පිරිත් කියනවා. ප්‍රශ්න ආපු වෙලාවට විහෙර සෑයේ බෝධිය හොයාගෙන යනවා. සංඝය හොයාගෙන යනවා. එහෙමයි ස්වාමීනි. ධර්ම සාකච්ඡා කරනවා. එහෙමයි. ඒක දුර්ලභ නැද්ද එතකොට? තමන් දැනගන්න තමන් කොතනද ඉන්න ඕන කියලා. සරණම හොයාගෙන යන්න. එහෙමයි ස්වාමීනි. ඉතින්ට අර වගේ ලෝකික මේ වගේ මෙහෙම ගමනක් යනවා කියන එක ලේසිද අමාරුද? හරි දුෂ්කරයි. එහෙමයි.
හැබැයි තමන් එක හදන්න ඕන ටික 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 ටික. එහෙමයි. මේ ජීවිතේ මොනවා හරි තෙරුවන් සිහි වෙන අරමුණකට යන්න ඕන. තෙරුවන් සිහි වෙන අරමුණක් සම්බන්ධ වෙන්න ඕන. ඒකම සසර පුරා තෙරුවන් මුණ ගැහෙන්නත් තෙරුවන්ගෙන් පිහිට පිළිසරණ ගන්න ඔහු දැන් විතර අවුරුදු 10ක් 20ක් 30ක් කැප වුණා කියන්නකෝ. එහෙමයි ස්වාමීනි. ඒතර අවුරුදු 10ක් 20ක් 30ක් කැප වුණා ඔහු. ඊට පස්සේ පුරුද්ද යනවා සසරට උගේ. එහෙමයි. තෙරුවන්ගෙන් රැකවරණයක් හොයන්න යනවා. ඒකද ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට අඩු ගන්න පිරිත් ටිකක් කියලා රැකවරණයක් හොයන්න නේද? එහෙමයි ස්වාමීනි. ආන්නේ එකයි. එහෙයි. ඊට පස්සේ විස්තර කරන මේකේ ඉතින් මහන්නේ මේ සිටගෙන සිටින භික්ෂුවට ඔන්න කාම විතරක ව්‍යාපාද හිංසා විතරක උපදිනවා කියනවා. හරි පුදුමයි කියනවා. හිටගෙන ඉදිද්දිම බැහැර කරගන්නවා කියනවා. එහෙමයි. හිටගෙන ඉදිද්දි බැහැර කරගන්නවා කියනවා. එතෙන්ටද දක්ෂ වෙන්න පුළුවන් එතකොට. මම මතකයි දවසක් ආනන්දයන් වහන්සේ වංගීස ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත යනවා. එහෙමයි. වංගීසයන් වහන්සේ කියන අනේ ස්වාමීන් ආනන්දයන් වහන්සේ ගෞතමයන් වහන්සේ කියලා වචනේ පාවිච්චි කරනවා. උතර ආනන්දයන් වහන්සේටත් ගෞතමයන් වහන්සේ කියලා පාවිච්චි කරපු අවස්ථාවක් තියෙනවා එතකොට. කුමක් නිසාද? ගෞතම කියන්නේ ගෝත්‍ර නාමය. එතකොට ආනන්දයන් වහන්සේත් ඒ ගෝත්‍රයේම. එහෙමයි. ඒ නිසා ආනන්දයන් වහන්සේට අමතන ගෞතම කියන නාමයෙන් අමතනවා. එහෙමයි ස්වාමීනි. අනේ මට මේ අකුසලයක් ඉපදුනා මට ඒ නිසා මේ සිහි කරවන්නකෝ මට මේකෙන් හිත නිදහස් වෙන කරුණු. වඩිද්දිම කරුණු සිහිපත් කරනවා. එහෙමයි. වඩිද්දිම දුරු කරගන්නවා. දැක්ක නේද? ඒ තරමට ඒක බලන්න එතකොට අකුසල් දුරු කරන්න තියෙන කැමැත්ත 이르දියක් වෙලා තියෙන ඡන්ද 이르දිපාද කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. අකුසල් දුරු කරන සිත 이르දියක් වෙලා තියෙන එකට කියන චිත්ත 이르දිපාද. එසෙනෙන් ආශිර්වාදයක් වෙලා. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. ඒතර අකුසල් දුරු කරන වීරිය 이르දියක් වෙලා තියෙන එකට විරිදී 이르දිපාද කියන්නේ ඒකයි. එහෙමයි ස්වාමීනි. අකුසල් දුරු කරන ඒක තමන්ගේ හිතේ උපදින කල්පනාවෙන් 이르දියක් වෙලා තියෙන එකයි ටක් ගාලා පොඩි කල්පනාවක් උපදිනකොට අකුසල් දුරු වෙලා යනවා. 이르දිපාදයක් දක්වා හිත 이르දිපාදයක් වඩන්න වඩන්න ඕන. එහෙමයි. 이르දිපාදයක් දක්වා. එහෙමයි. ඒතර කෙනෙකුට මේ ජීවිතය අඩු ගන්න මේ ධර්ම ශ්‍රවණය ධර්මයේ කියවීම 이르දිපාදයක් කරගන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමීනි. වසිරිමත් දෙයක් ඒක. එහෙමයි. ඒ නිසා මේ ධර්ම දාන දෙන පිරිස හිත හිතා සතුටු වෙන්න. තමන් මේ දෙව් මිනිස් ලෝකයට මෙදෙන දුර්ලභ ලාභය ගැන. එහෙමයි. සසර පුරා කල්ප ගණනක් තිස්සේ අපිට කරගන්න බැරි වෙච්ච උදාාර පින්කමක් තමන්ට මේ කරගන්න ලැබුණේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරන දේශනාවේදී වාඩි වෙලා ඉන්න මොන කෙනාට එනවා කියන කාම ව්‍යාපාද හිංසා විතරක. වාඩි වෙලා ඉඳි දුරු කරගන්නවා කියනවා. වාඩි වෙලා ඉඳිද්දි. එහෙමයි. ඊළඟට සැතපීලා ඉන්න කෙනාට එනවා කියන කාම ව්‍යාපාද හිංසා. ඊරියව් ඉඳගෙනම දුරු කරගන්නවා කියනවා. හරි ආශ්චර්ය නැද්ද? එහෙමයි. ආශ්චර්ය. බලන්න එතකොට සුප්පාවාස අර දරුවෙක් හම්බෙන්න ඉඳලා අපි මුලින් කතා කළ දේශනාවක මේ මාරාන්තික දුක් වේදනා පවා ඉවසන එකත් වීරියක් කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සුප්පාවාසට බබා හම්බෙන්න ගින් අවුරුදු 7ක් ඉර වෙලා හිටියනේ. නමුත් මේ අවුරුදු 7 පුරාම අකුසලෙන් යට වෙන්න දෙන්නේ නැහැ හිත. තෙරුවන්ගෙන් බැහැර වෙන්න දෙන්නේ නැහැ හිත. එහෙමයි ස්වාමීනි. අවුරුදු 7 පුරාවට හිතුවේ මෙච්චරයි. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. මේ දුක් දුරු කරන්න නේද මේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙමයි. මේ ධර්මයේ නම් ඒකාන්තයෙන් ස්වාක්ඛාතයි මේ ධර්මයෙන් මේ දුක දුරු කරනව නේද? අනේ ශ්‍රාවක සංගරවන ඒකාන්තයෙන් සුපටිපන්නයි මේ දුක් දුරු කරන්න නේද අනේ මේ ප්‍රතිපදාවේ හැසිරෙන්නේ කියලා. තෙරුවන්ටම සත්කාර කරමින් තෙරුවන්ටම සම්මාන දක්වමින් වාසය කළා. අවුරුදු 7ක්. එහෙමයි. අවුරුදු 7ක්. එච්චර අවුරුදු 7ක දරුවෙක් කියලා කියන්නේ කිලෝ කීයක්ද නේ? එහෙමයි ස්වාමීනි. මේ පහින් යන වයසනේ. එහෙමයි. ඒ දරුවා මම හම්බෙච්ච ගාම ඉතින් පහින් ඇවිද්දා. එහෙමයි. ඔය පහින් ඇවිදිනවා. ඒතර බලන්න ඒ වගේ දරු ගැබක් දරාගෙන දැන් අර දරුවා ඒතර කුස තුල හරියට මෙහාට පෙල්ලෙනකොට ඒ තියෙන වේදනා අර ඔක්කොම දරාගෙන ඉන්නවා. අවුරුදු 7ක් පුරාවට. එහෙමයි. ඒකිනුත් දවස් 7ක් ගැබ හිර වෙලා. හැබැයි සිහිුනේ තෙරුවන් විතරයි. එවන් උදාර හිතකින් අනේ අපිට කෙනෙකුට මැරෙන්නේ නැත්තම් නේද? ස්වාමීනි. මරණය හොය යනව නෙවෙයි. අපි මරණාසන්න වෙනකොට ඒ වගේ උදාර හිතක් හදාගෙන මැරෙන්නේ නැත්තම්. එහෙමයි. ඔහු එනම් සසර පුරා තෙරුවන් අත් නොහරින කෙනෙක්. සසර පුරා තෙරුවන් අත් නොහරින කෙනෙක්. ඒ වගේ ආශ්චර්ය අద్භූත ශ්‍රාවකයෝ බිහි වුණේ මේ බුද්ධ ශාසනයක විතරයි.
එහෙනම් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්චර්ය භවනේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒ ධර්මයේ තියෙන ආශ්චර්ය භවනේ තියෙන්නේ. ශ්‍රාවක සංගරුවණක් ගැන මේ හිත හිතා මේ නින්දේ ඒ ශ්‍රාවක සංගරුවණේ ආශ්චර්ය භවනේ තියෙන්නේ. ඒතකොට මේ සියලු වාසනාව උදවියට උදා වුණේ. ඒ සියලු වාසනාව එයාගේ හිතවලට උදා වුණේ කොමකින්ද? ශ්‍රවණයෙන්මයි. ඇසුරෙන්මයි. ඒගොල්ලන්ගේ ජීවිතවල මේ පරිවර්තනය කළේ කොමකින්ද? ඇසුර. එහෙමයි. ඒක කියන්නේ අපිට තේරෙනවා අපේ ජීවිත කොච්චර විස්මිත පරිවර්තනයකට ශ්‍රේෂ්ඨ පරිවර්තනයකට ගෙනියන්න පුළුවන්ද ඇසුර තුලින්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ඇසුරටපත් වෙන්න මේ පින්වත් සියලු දෙනාටම අද දවසේ මේ ධර්ම දානයේ දෙව් මිනිස් ලෝකයට දෙමින් ඇති කරගත් උදාර පින සසර පුරාවට වන් උත්තම ඇසුරක් ලබන්නට ශ්‍රේෂ්ඨ බවටපත් වෙන්නට මේ පින්වත් සියලු දෙනාට එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් තුනුරුවනේ උදාර රැකවරණයේ සෙවන පිළිබඳව ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ අදත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා. ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මහා කුඹුක් වැව රත්මල් ගහ වැව යන ලිපිනේ පදිංචි මාසික ධර්ම දාන සමාජිකා UB සිසිලාවතී මෑණියන් සහ ගුණවර්ධන පියාණන් ඒක රාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති බ්‍රහ්මරාජය සනන් කුමාර බ්‍රහ්මරාජය මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සක්දෙවිඳුන් විරූඪ විරූපාක්ෂ වෛස්තරවන දතරාෂ්ටකින සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දිවියන් ජනවසඹ දිවියන් ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පුණ්‍ය භූමිය සුරකින සියලු දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය අපගේ පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් කරගත් උදාර පින 1990 ජුලි මාස 11 වන දින මිය පරලෝකීය ඒ රංගිතනා මෑණියන් ඇතුළු දෙපාර්ශවයේ මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් 2017 අප්‍රේල් මාස 16 වන දින මිය පරලෝකීය චතුරංග සම්පත් ගුණවර්ධන පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ රත්මල් ගහවැව ලිපිනේ පදිංචි UB සිසිලාවතී පින්බර මෑණියන් ගුණවර්ධන පියාණන් සුමේදා ගුණවර්ධන දියණියට දිනේෂ් කුමාර ගුණවර්ධන පුතණුවන්ට නිරතුරු කල්යාණ මිතුරු ඇසුරු සම්පත්තිය සැලසේවා. සුදර්ශන සම්පත් දේශානි සුපුන් කවිස්ක යන මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. UB කරුණාවති UB සුමනාවති ඇතුළු සහෝදර සහෝදරියන් 8 දෙනාට සහ දරු මුණුපුරු මිනිපිරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.
ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සීල් දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොබලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මහ කුබුක්වැව රත්මල් ගහවැව යන ලිපිනේ පදිංචි මාසික ධර්ම දාන සමාජිකා යූ.බී. සිසිලාපති මෑණියන් සහ ගුණවර්ධන පියාණන් ආදි වශයෙන් මේ පින්වන්ත හැමදෙනාමත් පින ඇති ඔබ හැමදෙනාමත් අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න උනන්දු වෙන්න කියලා 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු විමසන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් ධර්මයෙන් අර්ථවත් වන සත්පුරුෂ භූමිය පිළිබඳව ප්‍රසාද සිත ඔබේ ඇති වුණු මොහොතක් එය වැඩි දියුණු කරගන්න මේ පිළිබඳව කැමැත්ත තවත් එදවත් එකක් බවට පත් කරගන්න හැමදිනාටම ජාතියටම වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.